ආයුබෝවන් දරුවනේ. ඉතින් අද මම ඔයාලා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිණුම් කරන ප්‍රභේද පිළිබඳව. ගිණුම් කරන ප්‍රභේද කිව්වහම ගිණුම්කරණයේ විවිධ සාධක විවිධ නිර්ණායක උපයෝගී කරගෙන විවිධ විදිහට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. නමුත් අද දිනේදී මම ඔයාලා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ගිණුම්කරණ යතුලින් සපයන තොරතුරු වල ස්වභාවය සහ මේ තොරතුරු පරිහරණය කරන පාර්ශවය කවුරුන්ද කියන සාධකය මත ගිණුම්කරණය වර්ගීකරණය කිරීම නැත්නම් ප්‍රභේද කරන ආකාරය පිළිබඳව තමයි අද මම ඔයාලා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දී මෙන්න මේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක අපි චුට්ටක් නැවත ආපහු මතක් කර ගැනීමක් කරවුවොත් ගිණුම්කරණය කියලා අපි කිව්වේ මොකක්ද දරුවනේ? මෙන්න මේ තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. ව්‍යාපාරයක ආර්ථික තොරතුරු නැත්නම් මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි අපි ගිණුම්කරණය කියලා අපි හඳුනාගත්තේ. ඉතින් කාටද මේ තොරතුරු දෙන්නේ? ඇයි මේ තොරතුරු දෙන්නේ කියන කාරණය ගැන අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් කාටද මේ තොරතුරු දෙන්නේ? ව්‍යාපාරයක් ගත්තහම ව්‍යාපාරය පිළිබඳ ඇල්මැති පාර්ශවයන්ට. ඇයි මේ තොරතුරු දෙන්නේ? ව්‍යාපාරයේ පිළිබඳව තීරණ ගැනීම සඳහා. ඉතින් කවුද මේ ඇල්මැති පාර්ශවයන් කියලා කියන්නේ කියලා අපි පොඩ්ඩක් හඳුනා ගත්තොත් ඇල්මැති පාර්ශවයන් කියලා අපි කිව්වේ ව්‍යාපාරය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන පාර්ශවයන්. ව්‍යාපාරය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන පාර්ශවයන් අපි කියව ඇල්මැති පාර්ශවයන් කියලා. ඉතින් මේ ඇල්මැති පාර්ශවයන් තමයි ව්‍යාපාරය පිළිබඳව තීරණ ගන්න පාර්ශවය වෙන්නේ. වෙන කවුරුත් ව්‍යාපාර පිළිබඳව තීරණ ගන්නෙ නැහැ. ඒතර ඇල්මැති පාර්ශව කිව්වහම මෙතන අයිතිකරුවන්, කළමනාකරුවන්, ණය සපයන්නන්, රජය, ඊළඟට ගනුදෙනුකරුවන් ඇතුළු මූල්‍ය ආයතන ඇතුළු විශාල පිරිසක් මේ ඇල්මැති පාර්ශවයන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ අය තමයි ව්‍යාපාරය පිළිබඳව විවිධ ශාස්ත්‍ර ඔස්සේ තීරණ ගනු ලබන්නේ. ඉතින් මේ අයට මේ තීරණ ගැනීමේ කාර්ය පහසු කර ගැනීම සඳහා මෙයාට අවශ්‍යයි මොනවද? තොරතුරු අවශ්‍යයි. ඉතින් මෙන්න මේ අයගේ තොරතුරු අවශ්‍යතාවය ඉටු කර දීම තමයි ගිණුම්කරණයේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. ගිණුම්කරණයේ මූලික කාර්යභාරය වෙලා තියෙන්නේ මෙන්න මේ අයගේ තොරතුරු අවශ්‍යතාවය ඉටු කර ලීම. ඒ නිසා ගිණුම්කරණයේ මගින් මේ අයට අවශ්‍ය තොරතුරු තමයි ලබා දෙන්නේ. මොන තොරතුරු ලබා දෙන්නේ? ව්‍යාපාරයේ මූල්‍ය තොරතුරු තමයි මේ අයට ලබා දෙන්නේ. ඉතින් මේ තොරතුරු ලබා දෙනකොට මේ ඇල්මැති පාර්ශවයන් ගත්තහම මේ සෑම දිනාටම මේ තොරතුරු එක හා සමානව එකම ආකාරයෙන් ලබා දීමේ හැකියාවක් ව්‍යාපාරයට නැහැ. මොකද දැන් මෙතෙන්දී අපි ඇල්මැති පාර්ශවයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කරගන්නවා. අභ්‍යන්තර පාර්ශවය සහ බාහිර පාර්ශවය විදිහට. ඒතර මෙතෙන්දී අපි අභ්‍යන්තර පාර්ශවයේ විදිහට අපි හඳුනාගන්නේ ව්‍යාපාරයේ කළමනාකරුවා එහෙම නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලය. බාහිර පාර්ශවය විදිහට අපි හඳුනාගන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන් ඇතුළු අනිකුත් සියලුම පාර්ශවයන් අපි හඳුනා ගන්නවා බාහිර පාර්ශවයේ විදිහට. ඉතින් මෙන්න මෙතෙන්දී මේ අයගේ තොරතුරු අවශ්‍යතාවය එකිනෙකට වෙනස්. කළමනාකරුවන් හෙවත් අභ්‍යන්තර පාර්ශවයේ තොරතුරු ඉල්ලන්නේ ව්‍යාපාරයේ පිළිබඳ අනාගත සැලසුම් සකස් කිරීම සඳහා. අනාගත සැලසුම් සකස් කිරීම සඳහා තමයි කළමනාකරුවන් වන පාර්ශවයන් තොරතුරු ඉල්ලුම් කරන්නේ. ඉතින් මෙයාලට තොරතුරු දෙනකොට අපි විස්තරාත්මකව ව්‍යාපාරයේ පිළිබඳව සියලුම තොරතුරු මේ අයට දෙන්න ඕනේ. මොනවා හරි තොරතුරක් සංගවලා කළමනාකරුවන්ට අපි තොරතුරු දුන්නොත් මෙයාලට ව්‍යාපාරයේ පිළිබඳව තීරණ ගැනීමේ කාර්ය අපහසු වෙනවා. ඒ වගේම මෙයාලා ගන්න තීරණ සහ සකස් කරන සැලසුම් අසාර්ථක වේ ඒවා වීමේ අවදානමක් තියෙනවා. හරියට අපි වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්නකොට අපේ රෝග නිදානයට අදාළ කරුණු අපි සංගවවුවොත් වෛද්‍යවරයාට රෝගයට ප්‍රතිකාර කිරීමේ හැකියාව
ඇහිරෙනවා වගේ තමයි වෙන්න මෙතෙන්දි කළමනාකරුවන්ට තොරතුරු දෙනකොට අපි සියලු තොරතුරු දුන්නේ නැත්නම් අවශ්‍ය තොරතුරු විස්තරාත්මකව දුන්නේ නැත්නම් කළමනාකරුවන්ට තීරණ ගැනීමේ කාර්යය අපහසු වෙනවා. ඉතින් මෙන්න මේ කළමනාකරුවන්ට ලබා දෙන තොරතුරු ගත්තාම විස්තරාත්මකව තොරතුරු තමයි යාට එහෙනම් අපි ලබා දිය යුත්තේ. ඉතින් මේ ලබා දෙන විස්තරාත්මක තොරතුරු අපි බාහිර පාර්ශවයන් අයිතිකරුවන් ඇතුළු බාහිර පාර්ශවයන් වෙත ලබා දුන්නොත් එතනත් ගැටලුවක් නිර්මාණය වෙනවා. මොකද කළමනාකරුවන්ට ව්‍යාපාරයේ සියලුම රහස්‍ය තොරතුරු ලබා දෙනකොට මෙන්න මේ රහස්‍ය තොරතුරු සියල්ලක්ම අන්තර්ගත විස්තරාත්මක තොරතුරු අපි අයිතිකරුවන් ඇතුළු බාහිර පාර්ශවයන්ට ලබා දුන්නොත් මොකද වෙන්නේ දරුවනේ ව්‍යාපාරයේ වැදගත් වූ තොරතුරු බාහිර පාර්ශවයන් වෙත කාන්දු වෙනවා. එහෙම වුණොත් ව්‍යාපාරයට අනවශ්‍ය තරගයක් නිර්මාණය වෙනවා. එහෙම වුණොත් ව්‍යාපාරයට අනවශ්‍ය තරගයක් නිර්මාණය වෙනවා. ව්‍යාපාරයට අනවශ්‍ය බලපෑමක් බාහිරින් එල්ල වෙනවා. වෙන්න මේ ව්‍යාපාරයේ සියලු තොරතුරු බාහිර පාර්ශවයන්ට ලබා දුන්නොත්. ඒ නිසා බාහිර පාර්ශවයන්ට අපි තොරතුරු ලබා දෙනකොට අභ්‍යන්තර පාර්ශවයට වගේ නෙමෙයි බාහිර පාර්ශවයට තොරතුරු ලබා දෙනකොට අපි සැලකිලිමත් විය යුතුයි. ඒ ඇයිට අපි නිසා තොරතුරු ලබා දෙන්න ඕනේ සීමා සහිත වූ තොරතුරු. හැබැයි මේ සීමා සහිත වූ තොරතුරු වුන්ට ලබා දෙනකොට ඒ තොරතුරු ඒ ඇයිට ප්‍රයෝජනයක් වෙන්නත් ඕනේ. ඒ වගේම ඒ බාහිර පාර්ශවයට මේ ලබා දෙන තොරතුරු අවබෝධ කර ගැනීමේ හැකියාවක් පවතින්නත් ඕනේ. මොකද බාහිර පාර්ශවය කිව්වහම වෘත්තිකයන් නෙමේ නැත්තම් ගිණුම්කරණය පිළිබඳව දැනුමක් තියෙන පාර්ශවය නෙමේ බහුතරයක් බාහිර පාර්ශවය තුල දක්නට ලැබෙනවා. අයිතිකරුවන් ඇතුළු බාහිර පාර්ශවය ගත්තාම එයාට ගිණුම්කරණය පිළිබඳව පූර්ණ අවබෝධයක් නැහැ. ඒ නිසා එයාට තොරතුරු දෙනකොට පොදු ක්‍රමවේදයක් ඔස්සේ තේරුම් ගැනීමට පහසු වන ආකාරයට ව්‍යාපාරය පිළිබඳ සීමිත වූ තොරතුරු ප්‍රමාණයක් තමයි ඔවුන්ට ලබා දෙන්න ඕනේ. වැදගත් වූ රහස්‍ය තොරතුරු ඔවුන් වෙත ලබා දීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් කළමනාකරුවන්ට තොරතුරු දෙනකොට එහෙම බෑ. කළමනාකරුවන්ට තොරතුරු දෙනකොට අර සීමිත වූ තොරතුරු ප්‍රමාණයක් පමණක් ඔවුන්ට සපයවුවොත් ඔවුන්ට ව්‍යාපාරය පිළිබඳව තීරණ ගැනීමේ කාර්යය අපහසු වෙනවා. අන්න ඒ නිසා කළමනාකරුවන්ට අපි තොරතුරු දෙන්න ඕනේ විස්තරාත්මකව. ඉතින් මෙන්න මේ නිසා මෙන්න මේ තොරතුරු සපයන පාර්ශවය සහ මේ තොරතුරු සපයන නැත්නම් මේ සපයන තොරතුරු වල ස්වභාවය මත අපිට මෙන්න මේ ගිණුම්කරණය මෙන්න මේ ආකාරයට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය වශයෙන්. ඒතර මෙතෙන්දී අපි මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද? අපි මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ මෙන්න මේ ව්‍යාපාරයක මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. තොරතුරු සපයනකොට පාර්ශව දෙකක් ඉන්නවා. මේ පාර්ශව දෙකට අපි තොරතුරු දෙනකොට එක පාර්ශවයකට සීමා සහිත වූ තොරතුරු ප්‍රමාණයකුත් තව පාර්ශවයකට විස්තරාත්මකව තොරතුරු ලබා දෙනවා කියලා. ඒතර මෙන්න මෙතෙන්දී අපි මූල්‍ය ගිණුම්කරණය කියලා අපි කියන්නේ මෙන්න මේ බාහිර පාර්ශවය වෙත සීමා සහිත වූ තොරතුරු ප්‍රමාණයක් සැපයීම සඳහා ව්‍යාපාරය තුල පවත්වාගෙන යන ගිණුම්කරණය අපි කියනවා මෙන්න මෙතෙන්දී මූල්‍ය ගිණුම්කරණය කියලා. එසා මූල්‍ය ගිණුම්කරණය කියලා අපි මෙතෙන්දී කියන්නේ නම් දරුවනේ ව්‍යාපාරයක බාහිර පාර්ශවයන් වෙත අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම සඳහා ව්‍යාපාරයක් තුල පවත්වාගෙන යන ගිණුම්කරණයට තමයි එහෙනම් අපි මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දී වලට ගැටලුවක් එන්න පුළුවන් මූල්‍ය ගිණුම්කරණය තුලින් අභ්‍යන්තර පාර්ශවයට තොරතුරු ලබා දෙන්නේ නැද්ද කියලා. මෙතෙන්දී අභ්‍යන්තර පාර්ශවය වෙතත් මූල්‍ය ගිණුම්කරණය හරහා තොරතුරු ලබා දීමක් සිදු කරනවා. නමුත් මූල්‍ය ගිණුම්කරණය තුලින් සපයන තොරතුරු අභ්‍යන්තර පාර්ශවයට තීරණ ගැනීම සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනේ නිසා තමයි මෙන්න මේ
බාහිර පාර්ශවයට තොරතුරු සැපීම සඳහා වෙනම ගිණුම්කරණයකුත් අභ්‍යන්තර පාර්ශවයට තොරතුරු සැපීම සඳහා වෙනම ගිණුම්කරණ ප්‍රභේදයකුත් ව්‍යාපාරයක් තුළ පවත්වාගෙන යන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දී එහෙනම් මෙන්න මේ කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක අපි ඊළඟට හඳුනාගත්තොත් කළමනාකරණ ගිණුම්කරණය කියලා අපි කියන්නේ මෙන්න මේ සියලුම මට්ටම් වල කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු විස්තරාත්මකව පැහැදිලිව සැපීම සඳහා ව්‍යාපාරයක් තුළ පවත්වාගෙන යන ගිණුම්කරණය අපි කියනවා කළමනාකරණ ගිණුම්කරණය කියලා කියනවා. කළමනාකරණ ගිණුම්කරණය කියලා කියනවා. සරලව කිව්වොත් ව්‍යාපාරයක කළමනාකරුවන්ට තොරතුරු ලබා දීමේ වැඩපිළිවෙලට තමයි අපි කියන්නේ කළමනාකරණ ගිණුම්කරණය කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඒ නිසා අපිට මේ තොරතුරු සපයන පාර්ශවයේ ස්වභාවය සහ සපයන තොරතුරු වල ස්වභාවය මත අපිට ගිණුම්කරණය මේ විදිහට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය විදිහට. ඉතින් මෙතෙන්දී අපි මූල්‍ය ගිණුම්කරණය ලෙස අපි හඳුනාගත්තේ එහෙනම් මෙන්න මේ ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන් අතරින් බාහිර පාර්ශවය වෙත ඇල්මැති පාර්ශවය අතරින් බාහිර පාර්ශවය වෙත තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමේ වැඩපිළිවෙල එනිසා මෙන්න මෙතෙන්දී අපි හඳුනාගත්තා මූල්‍ය ගිණුම්කරණය විදිහට. ඊළඟට මෙන්න මේ ව්‍යාපාරයක කළමනාකරුවන් වන පාර්ශවය නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලය වෙත තීරණ ගන්න අවශ්‍ය වැදගත් විස්තරාත්මක තොරතුරු සැපයීමේ වැඩපිළිවෙල එන අපි හඳුනාගත්තා කළමනාකරණ ගිණුම්කරණය විදියට. ඉතින් ඔන්න ඔය විදියට අපිට ඒ නිසා ගිණුම්කරණය ප්‍රභේද දෙකකට බෙදන්න පුළුවන් ඔය කියන සාධක මූලික කරගෙන. right. ඉතින් මෙන්න මෙතෙන්දී දරුවනේ මූල්‍ය ගිණුම්කරණය ගැන අපි කතා කරවුවොත් මූල්‍ය ගිණුම්කරණයෙන් මම කිව්වේ එහෙනම් මොකක්ද? බාහිර පාර්ශවය වෙත තොරතුරු සැපීමේ සිදු කරන ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය කියලා. ඉතින් මෙන්න මෙතෙන්දී මූල්‍ය ගිණුම්කරණය හරහා තොරතුරු ලබා දෙනකොට ව්‍යාපාරයේ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ව්‍යාපාරයේ වැදගත් වූ රහස්‍ය තොරතුරු බාහිර පාර්ශවයට කාන්දු නොවන ආකාරයටත් ඔවුන්ගේ තොරතුරු අවශ්‍යතාවය නිසි ආකාරයෙන් ඉටුවන ආකාරයටත් මේ මූල්‍ය ගිණුම්කරණයේදී අපි තොරතුරු ඔවුන් වෙත ලබා දෙන්න ඕනේ. ඒ නිසා අපි තොරතුරු ලබා දීම සීමා කරනකොට ඔවුන්ට වැදගත් වන ඔවුන්ට තීරණ ගැනීම සඳහා වැදගත් වන තොරතුරු අපි සපයවුවේ නැත්නම් වෙන මෙතෙන්දී ඔවුන්ට ව්‍යාපාරයේ සම්බන්ධයෙන් පවතින විශ්වාසවන්තභාවය විඳලා යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණයක් වන අදාළ බව කියන මෙන්න මේ මූලික ගුණාත්මක ගති ලක්ෂණය සහ විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන මෙන්න මේ තොරතුරු වල පැවතිය යුතු මූලික ගුණාත්මක ගති ලක්ෂණ දෙක ආරක්ෂා වන ආකාරයට මෙන්න මේ බාහිර පාර්ශවය වෙත අපි තොරතුරු ලබා දීමත් සිදු කරන්න ඕනේ. ඒතර සීමා කරනවා කියලා අපිට සීමා කරනකොට යාලට වැදගත් වන තීරණ ගන්න ප්‍රයෝජනවත් වන තොරතුරු නොසෙපා ඉන්නත් බෑ. ඒ නිසා තොරතුරු එයාට දෙනකොට අපි විධිමත් වූ ක්‍රමවේදයක් ඔස්සේ මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණයේදී බාහිර පාර්ශවය වෙත අපි තොරතුරු ලබා දෙන්න ඕනේ. ඉතින් අන්න ඒ නිසා මේ මූල්‍ය ගිණුම්කරණය ව්‍යාපාරය තුළ සිදු කරනකොට මේ මූල්‍ය ගිණුම්කරණය පවත්වාගෙන යාම සඳහා අපිට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා වරලග්ගනකාධිකාරී ආයතනය විසින් මූල්‍ය ගිණුම්කරණය කිරීමට අවශ්‍ය මූලික නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව හරහා. ඒ නිසා මූල්‍ය ගිණුම්කරණය අපි කරනකොට අනිවාර්යයෙන්ම මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව උපයෝගී කරගෙන තමයි පොදු ක්‍රමවේදයක් ඔස්සේ අපි මේ මූල්‍ය ගිණුම්කරණ ව්‍යාපාරයක් තුළ පවත්වාගෙන යන්නේ. මොකද මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව
හඳුන්වා දීම තුල සෑම ව්‍යාපාරයකම ඒකාකාරී භාවය මූල්‍ය ගිණුම්කරණය තුල ඒකාකාරී භාවය පොදුභාවය නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේ මූල්‍ය ගිණුම්කරණයේ තියෙන වැදගත්ම දෙයක් තමයි මේ ඒකාකාරී භාවය කියන එක ආරක්ෂා කරගන්න එක. පොදුභාවය කියන එක ආරක්ෂා කරගන්න එක. මොකද පොදුභාවය ආරක්ෂා කරගත්තොත් තමයි මේ තොරතුරු පරිහරණය කරන සෑම දෙනෙකුටම මේ තොරතුරු සංසන්දනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මූල්‍ය ගිණුම්කරණයේදී මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව යටතේ සපයලා තියෙන නිර්දේශයන්ට අනුකූලව තමයි සෑම ව්‍යාපාරයක්ම මේ මූල්‍ය ගිණුම්කරණය පවත්වාගෙන යන්නේ. අන්න එතෙන්දී ව්‍යාපාරයකට සිදු වෙනවා මේ මූල්‍ය ගිණුම්කරණයේදී දිත්ත සටහන් මූලධර්මය, ගිණුම් කරන සංකල්ප, ඒ වගේම ගිණුම් කරන ප්‍රමිත, ඊළඟට ප්‍රමිත යටතේ හඳුන්වලා දීලා තියෙන විවිධ මූල්‍ය ප්‍රකාශන ආකෘති, මෙන්න මේ වගේ දේවල් පරිහරණය කරමින් විධිමත් වූ ක්‍රමවේදයකට විධිමත් වූ ශිල්ප ක්‍රම භාවිතයට ගනිමින් මේ මූල්‍ය ගිණුම්කරණය සිදු කිරීමට සිදු වෙනවා සෑම ව්‍යාපාරයකටම. ඒ නිසා දරුවනේ මූල්‍ය ගිණුම්කරණයේදී තමයි අපි ඔය කතා කරන සියලුම ගිණුම්කරන න්‍යායවල සියලුම ගිණුම්කරන ප්‍රමිත සංකල්ප ඊළඟට ගිණුම්කරන වාර්තා වගේ දේවල් භාවිතයට ගන්න. ඒවා කළමනාකරන ගිණුම්කරණයේදී එවැනි වාර්තා භාවිතයට ගැනීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම මූල්‍ය ගිණුම්කරණය තුළින් මෙන්න මේ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු ලබා දීමේදී මෙන්න මේ තොරතුරු ලබා දීම සඳහා විශේෂිත වූ ගිණුම් ප්‍රකාශන කට්ටලයක් පිළියෙල කරනු ලබනවා. මේ ගිණුම් ප්‍රකාශන කට්ටලය උපයෝගී කරගෙන තමයි මූල්‍ය ගිණුම්කරණයේදී මෙන්න මේ තීරණ ගන්න පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු sannivedanaya කරන්නේ. මොනවද මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණය තුළ තොරතුරු sannivedanaya කිරීම සඳහා ව්‍යාපාරයක් පිළියෙල කරන ව්‍යාපාරයක් භාවිතයට ගන්න මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ සංරචක වෙන්නේ. මෙන්න අපි අහලා තියෙන මෙන්න මේ අපි ඉදිරියේදී අපිට ඉගෙන ගන්න තියෙන මෙන්න මේ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, ඒ වගේම ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන් තමයි මෙන්න මෙතෙන්දී මූල්‍ය ප්‍රකාශන කට්ටලයක සංරචක විදිහට අපි සැලකිල්ලට ගන්න. ඒ නිසා මූල්‍ය ගිණුම්කරණයේදී මෙන්න මේ ඇල්මැති පාර්ශවයන් වෙත තොරතුරු සැපයීම සඳහා මෙන්න මේ කියන ආකාරයේ ගිණුම් ප්‍රකාශන කට්ටලයක් භාවිතා කරලා තමයි ඒ බාහිර පාර්ශවයන් අයිතිකරුවා ඇතුළුව ඒ බාහිර පාර්ශවයන්ට බාහිර පාර්ශවයන්ට අවශ්‍ය මෙන්න මේ මූල්‍ය තොරතුරු ටික sannivedanaya කරනු ලබන්නේ. ඒ වගේම තමයි මූල්‍ය ගිණුම්කරණයේදී සාමාන්‍යයෙන් අතීත තොරතුරු මත පදනම්ව තමයි ගිණුම්කරණයේ නියැලෙන්නේ. මූල්‍ය ගිණුම්කරණයේදී සාමාන්‍යයෙන් අතීත ගිණුම්කරන තොරතුරු මත පදනම්ව තමයි නැත්නම් මූල්‍ය තොරතුරු මත පදනම්ව තමයි ගිණුම්කරණයේ නියැලෙන්නේ. අතීත තොරතුරු කියලා කිව්වේ මෙන්න මේ මොහොතේ ව්‍යාපාරය තුළ මේ මොහොතේ සිදුවන තොරතුරු නෙමෙයි. ව්‍යාපාරික අනාගත කාලයේ සිදුවන තොරතුරු නෙමෙයි. ව්‍යාපාරයක පෙර වර්ෂයක සිදුවිච්ච ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ තොරතුරු තමයි මූල්‍ය ගිණුම්කරණයේදී sannivedanaya කරනු ලබන්නේ. නිසා මූල්‍ය ගිණුම්කරණය මුළුමනින්ම අතීත තොරතුරු නැත්නම් අපි කියන ඓතිහාසික තොරතුරු කියලා මෙන්න මේ ඓතිහාසික තොරතුරු මත පදනම්ව තමයි මූල්‍ය ගිණුම්කරණය ව්‍යාපාරය තුල පවත්වාගෙන යනු ලබන්නේ. right. ඊළඟට කළමනාකරන ගිණුම්කරණය ගත්තොත් එහෙම වෙන්න මෙතෙන්දී කළමනාකරන ගිණුම්කරණයේදී මේ මූල්‍ය ගිණුම්කරණයේදී වගේ පොදු ක්‍රමවේදයක් ඔස්සේ නෙමේ කළමනාකරන ගිණුම්කරණයේදී කළමනාකරුවන්ට අවශ්‍ය වෙන්න මේ තොරතුරු සැපයීම සිදු කරනු ලබන්නේ. කළමනාකරන ගිණුම්කරණයේදී මතක තියාගන්න දරුවනේ පොදු ක්‍රමවේදයක් දක්නට ලැබෙන්නේ නැහැ. පොදු ගිණුම්කරන න්‍යායවල ප්‍රමිත සංකල්ප දිසරාන් මූලධර්මයේ වගේ ගිණුම්කරන මූලධර්ම මෙන්න මේ කළමනාකරන ගිණුම්කරණයේදී භාවිතයට ගනු ලබන්නේ නැහැ. එතෙන්දී කළමනාකරුවන්ට ආවේනික වූ ශිල්ප ක්‍රම ඔස්සේ තමයි ඒ කළමනාකරන ගිණුම්කරණයේදී කළමනාකරුවන්ට අවශ්‍ය තොරතුරු sannivedanaya කරනු ලබන්නේ. ඉතින් එතෙන්දී ගොඩක් බලපානවා කළමනාකරුවන්ගේ වෘත්තීය දැනුම. කළමනාකරුවන්ගේ පළපුරුද්ද ගොඩක් බලපානවා මෙන්න මේ කළමනාකරන ගිණුම්කරණයේ කවර ආකාරයකින් ව්‍යාපාරය තුල පවත්වාගෙන යනවාද කියන එක තීරණය වීම සඳහා. ඉතින්
සෑම ව්‍යාපාරයකම ඒ නිසා කළමනාකරණ ගිණුම්කරණය තුළ භාවිතයට ගන්න ශිල්පකම එක හා සමානව දක්නට ලැබෙන්නේ නැහැ. ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට මේක වෙනස් වෙනවා. මොකද සෑම ව්‍යාපාරයකම ඉන්න කළමනාකරුවන්ගේ අත්දැකීම්, ඔවුන්ගේ වෘත්තීය දැනුම, පළපුරුද්ද එකිනෙකට වෙනස්. ඒ නිසා ඔවුන්ගේ මෙන්න මේ වෘත්තීය දැනුම, පළපුරුද්ද යන සාධක මත ඔවුන්ට ආවේනික වූ ක්‍රමවේදයක් හදාගෙන මෙන්න මේ එකිනෙකට වෙනස් වූ ක්‍රමවේදයන් ඔස්සේ Tamanට සුදුසු කාලවකවානු පදනම් කරගෙන තමයි මෙන්න මේ කළමනාකරණ ගිණුම්කරණය ව්‍යාපාරය තුල පවත්වාගෙන යනු ලබන්නේ. ඉතින් ඒ වගේම තමයි දරුවනේ කළමනාකරණ ගිණුම්කරණයේදී මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණයේදී වගේ පොදු ගිණුම් ආකෘති අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ඒතර කළමනාකරණ ගිණුම්කරණයේදී පොදු ගිණුම් ආකෘති ඔස්සේ නෙමෙයි තොරතුරු සැපීම සිදු කරන්නේ ඒ ව්‍යාපාර වලට ආවේනික වූ කළමනාකරුවන් විසින් සකස් කරගත්තු විවිධ වාර්තා යනාදී උපයෝගී කරගෙන තමයි කළමනාකරණ ගිණුම්කරණයේදී තොරතුරු sannivedanaya කිරීම සිදු කරනු ලබන්නේ. හරි. ඊළඟට මෙන්න මේ කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය අපි සංසන්දනය කරනකොට මේ කළමනාකරණ ගිණුම්කරණය භාවිතා කරමින් කළමනාකරණ ගිණුම්කරණය තුලින් කළමනාකරුවන්ට සපයන තොරතුරු උපයෝගී කරගෙන කළමනාකරුවන් මෙන්න මේ ව්‍යාපාරය තුල තීන්දුව తీරන ගනු ලබනවා. ඒ වගේම බාහිර පාර්ශවය වෙන අයිතිකරුවා ඇතුළු බාහිර පාර්ශවයනුත් මේ මූල්‍ය ගිණුම්කරණය හරහා සපයන තොරතුරු භාවිතා කරලා ඔවුන් තීන්දුව తీරන ගනු ලබනවා. ඉතින් අපි මෙතෙන්දී ඊළඟට බලමු කළමනාකරණ ගිණුම්කරණය හරහා කළමනාකරුවන්ට ලබා දෙන තොරතුරු භාවිතා කරලා මෙන්න මේ කළමනාකරුවන් ගනු ලබන තීරණ මොනවාද කියන එක අපි ඊළඟට පොඩ්ඩක් සලකා බලමු. මෙන්න මෙතෙන්දී කළමනාකරණ ගිණුම්කරණය හරහා කළමනාකරුවන්ට සපයන තොරතුරු උපයෝගී කරගෙන ඔවුන් ගනු ලබන තීරණ ප්‍රධාන වශයෙන් අපිට කොටස් 4ක් යටතේ වර්ගීකරණය කරන්න පුළුවන්. මොනවද මේ කොටස් 4 කියලා මම පොඩ්ඩක් ඔයාලට කෙටියෙන් ඉස්සරොම්ම හඳුන්වලා දුන්නොත් එකක් තමයි මෙයාලා මෙන්න මේ ව්‍යාපාරයක මූල්‍ය කටයුතු පිළිබඳව නැත්නම් මූල්‍ය පාලනය පිළිබඳව තීන්දුව తీරන ගනු ලබනවා. මූල්‍ය පාලනය පිළිබඳව තීන්දුව తీරන ගනු ලබනවා. ඒ වගේම තමයි මෙයාලා මෙන්න මේ තොරතුරු භාවිතා කරලා මෙන්න මේ ව්‍යාපාරයක නිෂ්පාදන කටයුතු පිළිබඳව තීන්දුව తీරන ගනු ලබනවා. ඒ වගේම මේ තොරතුරු භාවිතා කරලා මේ අය මෙන්න මේ ව්‍යාපාරයක අලෙවිකරණ කටයුතු පිළිබඳව තීන්දුව తీරන ගනු ලබනවා. ඊට අමතරව මෙයාලා මේ තොරතුරු භාවිතා කරලා සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ තීන්දුව తీරන ගනු ලබනවා. ඒ නිසා කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු භාවිතා කරලා කළමනාකරුවන් විසින් ගනු ලබන ප්‍රධාන නැත්නම් ගනු ලබන තීරණ ප්‍රධාන කොටස් 4ක් යටතේ ඔය විදිහට අපිට බෙදා දක්වන්න පුළුවන්. මොනවද? මූල්‍ය පාලනය පිළිබඳ තීරණ, අලෙවිකරණ කටයුතු පිළිබඳ තීරණ, සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ තීරණ, ඊට අමතරව නිෂ්පාදන කටයුතු පිළිබඳ තීරණ විදිහට මෙන්න මේ කළමනාකරුවන් ගනු ලබන තීරණ ප්‍රධාන කොටස් 4ක් යටතේ අපිට දක්වන්න පුළුවන්. ඉතින් අපි මෙතෙන්දි බලමු ඊළඟට ළමයිනේ මෙන්න මේ ව්‍යාපාරයක කළමනාකරුවන් විසින් ගනු ලබන මූල්‍යමය තීරණ මොනවාද කියලා. කළමනාකරුවන් විසින් ගනු ලබන මූල්‍යමය තීරණ මොනවාද කියලා. right. එතකොට මෙතෙන්දී කළමනාකරුවන් විසින් ගනු ලබන මූල්‍යමය තීරණ අපිට මෙන්න මේ ආකාරයට හඳුනා ගන්න පුළුවන් සරලව. එකක් තමයි මෙන්න මේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය කොපමණද යන කාරණය පිළිබඳව මෙයාලා තීරණ ගන්නවා. ඊට අමතරව අවශ්‍ය අරමුදල් සපයාගත යුත්තේ කුමන ප්‍රභවයන්ගෙන්ද කියන කාරණය පිළිබඳව මේ අය තීරණ ගන්නවා. ඊළඟට එම අරමුදල් ලෙදවිය යුත්තේ මොන මාර්ගවලද කියන කාරණය පිළිබඳව මේ අය තීරණ ගන්නවා. ඊළඟට පාලනය කරගත යුතු මූලික වියදම් මොනවද කියන කාරණය පිළිබඳව මෙයාලා තීන්දුව తీරන ගනු ලබනවා. ඉතින් මෙන්න මේ විදිහට කළමනාකරුවන් වෙත සපයන මෙන්න මේ තොරතුරු භාවිතා කරලා කළමනාකරුවන් ගනු ලබන මූල්‍ය තීරණ වලට උදාහරණ ලෙස මේවා අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතෙන්දී
මෙයාලා ගනු ලබන මූල්‍ය තීරණයටදී පළවෙනිම ගනු ලබන තීරණය තමයි ව්‍යාපාරය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය කොපමණද කියන කාරණය පිළිබඳව. ඉතින් මේක ගොඩක් වැදගත් ව්‍යාපාරයකට. මොකද ව්‍යාපාරයකට අපි හිතනවාට වඩා ව්‍යාපාරයක් ගැන අපි හිතනවාට වඩා ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් ප්‍රමාණය කොපමණද කියන එක තීරණය කිරීම ගොඩක් වැදගත් වෙනවා. මොකද ව්‍යාපාරයකට අවශ්‍ය මුදල් ප්‍රමාණය හිගයකින් තොරව පවතින්නත් ඕනේ, අතිරික්තයකින් තොරව පවතින්නත් ඕනේ. අපි දන්න කාරණයක් තමයි අපි හිතන දෙයක් තමයි සාමාන්‍ය මිනිස් විදියට අපි හිතන්න පුළුවන් මුදල් විශාල ප්‍රමාණයක් අතිරික්ත මුදල් ප්‍රමාණයක් අපි ගාව තිබ්බොත් ගොඩක් හොඳයි කියලා. නමුත් එහෙම මුදල් කියන සම්පත අපි ගත්තොත් එහෙම අරමුදල් කියන සම්පත ගත්තොත් එහෙම අතිරික්ත ප්‍රමාණයක් පවත්වා ගැනීම පිරිවැය සහිත කාර්යයක් වෙනවා. ඉතින් සම්පත් අබතේ යෑමක් සිදු වෙන්නේ. ඒ වගේම තමයි මේ අරමුදල් කියන සම්පත අඩුවෙන් ව්‍යාපාරයක් තුල පැවතියොත් එහෙම එතෙන්දී සිදුවන දේ තමයි ව්‍යාපාර ද්‍රවශීලතා ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා මෙන්න මේ අරමුදල් අවශ්‍යතාවය ක්‍රමානුකූලව ව්‍යාපාරය තුල කළමනාකරණය කරගන්න ඕනේ. එහෙම තමයි ව්‍යාපාරය ස්මූත්ලි සාමාන්‍ය විදිහට ව්‍යාපාර කටයුත්ත පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙන නිසා කළමනාකරුවා මූල්‍ය තීරණ ගන්නකොට අනිවාර්යයෙන්ම ව්‍යාපාරය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය කොච්චරද කියන එක පිළිබඳව සැලසුම් සකස් කරලා තීරණ ගැනීමේ කටයුත්තේ නිරත වෙන්න ඕනේ. ඒ වගේම තමයි කළමනාකරුවන් මූල්‍ය තීරණ ගන්නකොට වෙන්න මේ දක්වන ආකාරයට අවශ්‍ය අරමුදල් සපයාගත යුත්තේ කුමන ප්‍රභවයන්ගෙන්ද කියන කාරණය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ව්‍යාපාරයකට අරමුදල් සපයා ගැනීම සඳහා භාවිතා කළ හැකි ප්‍රභවයන් ගොඩක් තියෙනවා. බැංකු ණයක් ගන්න පුළුවන්, සමාගමක් නම් කොටස් නිකුත් කරලා අරමුදල් රැස් කරගන්න පුළුවන්. හවුල් ව්‍යාපාර, තනිපුද්ගල ව්‍යාපාර නම් හවුල්කරුවන්ට නැත්නම් අයිතිකරුවන්ට ප්‍රාග්ධනය සපයලා ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් සපයා ගන්න පුළුවන්. හිතවත් අයගෙන් අවශ්‍ය අරමුදල් සපයා ගන්න පුළුවන්. ණයකර වගේ දෙයක් නිකුත් කරන්න පුළුවන්. සමාගමක් වගේ ව්‍යාපාරයක් ගත්තොත් ඒ වගේ අරමුදල් සපයා ගන්න පුළුවන් මාර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ අරමුදල් සපයා ගන්න පුළුවන් මාර්ග අතරින් හොඳම උචිතම අරමුදල් සපයා ගැනීමේ මාර්ගය කුමක්ද කියන එක අනිවාර්යයෙන්ම අරමුදල් අවශ්‍යතාවය කොපමණද කියන එක තීරණය කරනවත් එක්කම ඒකත් තීරණය කරගත යුතුයි. මොකද බැංකු ණයක් ගන්නවා කියලා කියන්නේ ණය ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට ලැබෙනවා. ඒතර හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය ඉක්මවා ණය ප්‍රාග්ධනයේ ව්‍යාපාරය තුල වර්ධනය වුණොත් ඒකත් ගැටලුවක්. තේරුණාද? ඒ නිසා මෙතෙන්දී අපි ණය ගන්නවාද හිමිකරුවාගේම හිමිකම ප්‍රසාරණය කිරීමක් ව්‍යාපාරය තුළ සිදු කරලා අරමුදල් සපයා ගන්නවාද කියන කාරණය පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අරමුදල් සපයාගත්තට විතරක් වැඩක් නැහැ අපි. ඒ සපයාගත්තු අරමුදල් මෙන්න මේ කියන විදිහට මෙන්න මේ අරමුදල් යෙදවිය යුතු මාර්ග මොනවාද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අරමුදල් යෙදවීම ගත්තාම අපිට විවිධ කාරණා සඳහා අරමුදල් යොදවන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී විවිධ කාරණා සඳහා අරමුදල් යොදවනකොට ඉඩමක් මිලදී ගන්න, ගොඩනැගිල්ලක් මිලදී ගන්න, මෝටර රථයක් මිලදී ගන්න, එහෙම නැත්නම් අපි ගත්තොත් භාණ්ඩ තොගයක් මිලදී ගන්න, නැත්නම් වෙනත් ව්‍යාපාරයක කොටස් ටිකක් මිලදී ස්ථාවර තැන්පත් ඕක මුදල් ආයෝජනය කරන්න. මෙන්න මේ වගේ මේ අරමුදල් යොදවන්න පුළුවන් මාර්ග ගොඩක් තියෙනවා. ඉතින් අපි මෙතෙන්දී ව්‍යාපාරයට වැදගත් වන ප්‍රමුඛතාවයේ දිය යුතු අරමුදල් යෙදිය යුතු මාර්ග මොනවාද කියන එක පැහැදිලිව හඳුනා ගැනීම කරන්නවත් තීරණය කිරීම කරන්න ඕනේ. ඒවා කළමනාකරුවන්ගේ වගකීමේ ස්වභාවය නැත්නම් රාජකාරියේ කොටසක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා කළමනාකරන තීරණවල කොටසක් වෙනවා මූල්‍යමය තීරණ යටතේ තමයි මේ තීරණ ගන්න. ඊළඟට කළමනාකරුවන්ගේ තීරණවල මූල්‍ය තීරණ යටතේ තවත් සැලකිලිමත් විය යුතු කාරණයක් තමයි ගත යුතු තීරණයක් තමයි මෙන්න මේ පාලනය කරගත යුතු මූලික වියදම් මොනවාද කියන එක හඳුනා ගන්න එක. මොකද ව්‍යාපාරය තුළ වියදම් දරනකොට විවිධ කාරණා සඳහා සේවක වැටුප් ගෙවන්න, ඊළඟ විදුලි ගාස්තු ගෙවන්න, දුරකථන ගාස්තු ගෙවන්න, ජල බිල්පත් ගාස්තු ගෙවන්න යනාදී වශයෙන් විවිධ කාරණා සඳහා වියදම් දරනවා. විවිධ ගෙවීම් කරනවා. එතකොට මේ ගෙවීම් කරනකොට මේ වියදම් දරනකොට සමහර වියදම් තියෙනවා අනවශ්‍ය ආකාරයෙන් දරන වියදම්. ඒ වියදම් දරුවට ව්‍යාපාරයට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ආදායමක් උපයා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවැනි වියදම් පාලනය කර ගැනීම පිළිබඳව කළමනාකරුවන් විසින් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා මූල්‍යමය තීරණ යටතේ ඔන්න ඔය කියන කාරණා පිළිබඳව තමයි තීරණ ගනු ලබන්නේ කළමනාකරුවන් විසින් කළමනාකරන ගිණුම් කරන්නේ. ඊළඟට
කළමනාකරණ ගිණුම්කරණයේදී කළමනාකරුවන් ගනු ලබන තවත් තීරණය කොටසක් තමයි වෙන්නේ සම්පත් වෙන් කිරීම පිළිබඳ තීරණ ගැනීම කියන එක. එතන මෙතන සම්පත් වෙන් කිරීම පිළිබඳ තීරණ ගැනීම කියන එකෙන් කතා කරනු ලබන්නේ නැත්නම් අදහස් කරනු ලබන්නේ මෙන්න මේ ව්‍යාපාරයක් ගත්තහම ව්‍යාපාරයකට විවිධ ස්වරූපයේ සම්පත් තියෙනවා. මොනවද තියෙන සම්පත්? එකක් තමයි ප්‍රාග්ධනය තියෙනවා. මානව සම්පත් තියෙනවා. ඊළඟට මානව සම්පත් වගේම තවත් අනිකුත් භෞතික සම්පත් ව්‍යාපාරය තුල දක්නට ලැබෙනවා. ඉතින් මෙන්න මේ පවතින මෙන්න මේ ප්‍රාග්ධනය, මානව සම්පත් සහ අනිකුත් භෞතික සම්පත් ගත්තහම මේවා අපි දන්නවා සාපේක්ෂව හිගකමකින් යුතු සම්පත්. මේවා මිනිස් වමනාවට සාපේක්ෂව විශාල ප්‍රමාණයක් නැහැ. අතිරික්තයක් නැහැ. නිසා මේ සෑම සම්පතක්ම ගත්තොත් එහෙම මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි සාපේක්ෂ හිගකමක් පැවතීම. ඉතින් මේ සාපේක්ෂ හිගකමක් පවතින නිසා මේ සම්පත් පරිහරණය කරනකොට මේ සම්පත් වලින් උපරිම ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට මේ සම්පත් අපි පරිහරණය කරන්න ඕනේ. එහෙම නැතුනොත් මොකද වෙන්නේ? අපිට ලොකු පිරිවැයක් දරන්න වෙනවා. ලොකු ආවස්තික පිරිවැයක් දරන්න වෙනවා. ඒ සමේ ආවස්තික පිරිවැය අවම වන විදිහට ප්‍රතිලාභ ටික වැඩි වෙන විදිහට මේ සම්පත් පරිහරණය කරනකොට මේ සම්පත් අපි විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ බෙදා හැරීම කරන්න ඕන. එකිනෙක කාර්යයන් අතර, එකිනෙක අංශ අතර, එකිනෙක ශේෂ්ත්‍ර අතර මේ සම්පත් බෙදා වෙන් කරනකොට මේ සම්පත් ටික බෙදලා දෙනකොට ව්‍යාපාරයේ සතුව තියෙන සම්පත් ටික බෙදලා දෙනකොට ඒක විධිමත් ආකාරයෙන් අපි කරන්න ඕන. ඉතින් ඒ සඳහා කළමනාකරුවන් සැලසුම් සකස් කරන්න ඕන. නිකන් ඒක කරන්න බෑ. ආවට ගියාට කරන්න බෑ. ඒ නිසා කළමනාකරුවන් ගාව ලබන තීරණවල එක කොටසක් තමයි මේ සම්පත් බෙදා වෙන් කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව තීරණ ගන්න එක. ඒතර සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන විදිහට සම්පත් පරිහරණය කරන්න නම් මේ තීරණය අනිවාර්යයෙන්ම එයාලා ගත යුතුයි කාර්යක්ෂම ආකාරයෙන්. ඊළඟට කළමනාකරුවන් ගනු ලබන තීරණ අතර තවත් තීරණයක් තමයි වෙන්න මේ නිෂ්පාදන තීරණ කියන එක. ඒතර නිෂ්පාදන තීරණ ගත්තහම නිෂ්පාදන තීරණ යටතේ මෙයාලා මොනවද ගනු ලබන තීරණ ලෙස අපි පොඩ්ඩක් හඳුනාගත්තොත් නිෂ්පාදන තීරණ යටතේ වෙන්න මෙයාලා වෙන්න මේ තීරණ ගත යුතුයි. මොනවද? එකක් තමයි කුමක් නිපදවිය යුතුද? නිෂ්පාදනය කරන්න තියෙන නිෂ්පාදන අවස්ථාවලින් කුමක් නිෂ්පාදනය කළ යුතුද? අනිත් එක තමයි කොපමණ නිපදවිය යුතුද? තව එකක් තමයි කෙසේ නිපදවිය යුතුද? තව එකක් තමයි කවදා නිපදවිය යුතුද කියන මෙන්න මේ තීරණ මෙයාලා ගන්නවා නිෂ්පාදන තීරණ යටතේ. හරිද? නිෂ්පාදන තීරණ යටතේ මෙයාලා මේ තීරණ ගන්න ඕනේ. ඒ කියන්නේ කුමක් නිපදවිය යුතුද? දැන් කුමක් නිපදවිය යුතුද කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා අපි බැලුවොත් එහෙම මෙන්න මේ ව්‍යාපාරයක් සතුව තියෙන මේ සම්පත් ටික භාවිතා කරලා ව්‍යාපාරයක් සතුව තියෙන මේ සම්පත් ටික භාවිතා කරලා ව්‍යාපාරයකට විවිධ දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වමනා ඉටු කිරීම සඳහා අවශ්‍ය විවිධ දේවල් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේ නිෂ්පාදනය කරන විවිධ දේවල් අතරින් පිරිවැය අවම වන ආකාරයට ප්‍රතිලාභ ඉහළ නැංවෙන ආකාරයට සහ ව්‍යාපාරය ඒ කටයුත්තේ ස්වභාවය මත සහ ව්‍යාපාරයේ ඉලක්ක වෙළඳපොළ මූලික කරගෙන කුමන නිෂ්පාදිතයක් බිහි කරනවාද කියන කාරණය සම්බන්ධයෙන් තීරණ ගන්න ඕනේ. කුමන නිෂ්පාදනයක් බිහි කරනවාද කියන කාරණය සම්බන්ධයෙන් තීරණ ගන්න ඕනේ. උදාහරණයක් විදිහට පාවහන් නිෂ්පාදනය කරන කර්මාන්ත ආයතනයක් නම් ව්‍යාපාරය අපි සලකා බලන ව්‍යාපාරය මෙන්න මෙතෙන්දී මෙයාලා ඉලක්ක වෙළඳපොළ පාසල් ළමුන් නම් මෙයාලා තීරණය කරන්න ඕනේ කුමන පාවහන් නිෂ්පාදනය කරනවාද කියන එක සම්බන්ධයෙන්. ඒතකොට මෙයාලා නිෂ්පාදනය කරන්න මේ කට්ටියගේ ඉලක්ක වෙළඳපොළ පාසල් ළමුන් නම් මෙයාලා නිෂ්පාදනය කරන්න ඕනේ පාසල් ළමුන් දාන පාවහන්. එහෙම නැතුව පාසල් ළමුන්ට නොගැලපෙන පහවන් නිෂ්පාදනය කරලා ඉලක්ක වෙළඳපොළ වෙන පාසල් ළමුන් හට මේවා අලෙවි කරවුවොත් එහෙම මෙයාලගේ අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ කුමන නිෂ්පාදනයක් කළ යුතුද කියන කාරණය පිළිබඳව මේ අය තීරණ ගන්න ඕනේ. ඊළඟට මෙයාලා මේ අයගේ වෙළඳපොළ දිහා මේ කට්ටිය වෙළඳපොළ සමීක්ෂණයක් කරලා වෙළඳපොළේ ඉන්න ඉලක්ක වෙළඳපොළේ ඉන්න පාරිභෝගික කණ්ඩායම කොපමණද කියන එක හඳුනාගෙන මෙයාලා තීරණය කරන්න ඕනේ කොපමණ නිපදවනවාද කියලා. කොච්චර ප්‍රමාණයක් නිපදවනවාද කියන කාරණේ පිළිබඳව තීරණ ගන්න ඕනේ. මොකද අනවශ්‍ය ආකාරයෙන් බාන නිෂ්පාදනය කළ වෙළඳ පොළට දැම්මොත්
එතන සම්පත් විනාශයක් වෙන්නේ. ඒ වගේම ඉල්ලුමට සරලන ආකාරයට සැපයීමක් ලබා දෙන්න බැරුණොත් එහෙම අන්න එතෙන්දී පාරිභෝගිකයින් ව්‍යාපාරයෙන් ගැලවිලා යෑමේ අවදානමක් තියෙනවා. නිසා ওই දෙකම බැලන්ස් කරගෙන මේ අය මේ නිෂ්පාදන කටයුත්ත සිදු කර ගන්න ඕනේ. ඊළඟට මේ අය නිෂ්පාදන තීරණයේ ගත යුතු තව දෙයක් තමයි කෙසේ නිපදවන්නේද කියන කාරණය පිළිබඳව තීරණ ගන්න ඕනේ. කොහොමද නිපදවන්නේ? ශ්‍රමය වැඩිපුර භාවිතා කරලා නිෂ්පාදනය කරනවද? යන්ත්‍ර සූත්‍ර වැඩිපුර භාවිතා කරලා නිෂ්පාදනය කරනවද? මේ දෙක සමබර වෙන ආකාරයට සම්පත් භාවිතා කරලා මේක නිෂ්පාදනය කරනවද? සාම්ප්‍රදායික ශිල්පක්‍රම භාවිතා කරනවද නිෂ්පාදනය කරන්න? නැත්නම් දියුණු තාක්ෂණික උපක්‍රම භාවිතා කරනවද නිෂ්පාදනය කරන්න? ඒ වගේ කෙසේ නිපදවිය යුතුයිද කියන කාරණය පිළිබඳව මේ අය තීරණ ගන්න ඕනේ. ඒ වගේම තමයි මේවා කවදද නිපදවන්නේ කියන කාරණය පිළිබඳව තීරණ ගන්න ඕනේ. දැන් උදාහරණ විදිහට පාසල් ළමුන් නම් ඉලක්ක වෙනකොට මේවා කවදද නිපදවන්න ඕනේ? පාසල් වාරයක් නිමාඩු දුන්නට පස්සේ ඊළඟ පාසල් වාරය ආරම්භ වෙන්න සතියක් දෙකකට කලින් වෙළඳ පොළට මේ පාවහන් ටික දැම්මොත් මොකද වෙන්නේ? මේ කට්ටිය අපේක්ෂිත ටාගට් එක මෙයාලට යන්න පුළුවන්. ඒ නිසා කවදාද නිපදවන්නේ කියන එක පිළිබඳව මේකට තීරණ ගන්න ඕනේ. කොයි මොහොතද මේක නිපදවන්න ඕනේ? කවදාද නිපදවන්න ඕනේ කියන කාරණේ පිළිබඳව තීරණ ගන්න ඕනේ. ඉතින් මේ තීරණ ගන්නේ කවුද? කළමනාකරුවා. ඉතින් මේ තීරණ ගන්න තමයි අර කළමනාකරණ ගිණුම්කරණය හරහා මේ අයට අවශ්‍ය වෙනුවේ විස්තරාත්මක තොරතුරු ලබා දීම සිදු කරනු ලබන්නේ. right. ඊළඟට කළමනාකරණ ගිණුම්කරණය තුළ කළමනාකරුවන් ගනු ලබන තවත් තීරණවල ස්වභාවයක් තමයි නැත්නම් තීරණ වර්ගයක් තමයි වෙන්න මේ අලෙවි තීරණ කියනවා. අලෙවිකරණ තීරණ කියන ඒවා. ඒතර අලෙවිකරණ තීරණ යටතේ මොනවද කළමනාකරුවන් ගනු ලබන තීරණ වෙන්නේ දරුවනේ. බලමු අපි මොනවද මේ තීරණ කියලා. මෙතෙන්දී කළමනාකරණ තීරණ නැත්නම් කළමනාකරුවන් විසින් අලෙවිකරණ තීරණ වශයෙන් ගනු ලබනවා භාණ්ඩවල අලෙවි මිල තීරණය කිරීම පිළිබඳ මේ කට්ටිය සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට ප්‍රචාරණ කටයුතු සංවිධානය කිරීම කරන්න ඕනේ. ඒ වගේම තමයි ඇසුරුම්කරණය පිළිබඳ තීරණ ගැනීම කරන්න ඕනේ. ඒ වගේම තමයි වෙළඳපොළ තුළ නැත්නම් වෙළඳපොළ තුළ තියෙන වෙළඳපොළ කොටස පිළිබඳව තීරණය කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි මේ අය මෙන්න මේ අලෙවි තීරණ වශයෙන් ගනු ලබන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කළමනාකරණ ගිණුම්කරණය තුලින් කළමනාකරුවන් වෙත සපයන මේ විස්තරාත්මක තොරතුරු භාවිතා කරලා ඔන්න ඔය කියන විදිහට කළමනාකරුවන් විසින් තීරණ ගනු ලබනවා. මේ ගනු ලබන තීරණ ඔය කියන විදිහට අපිට ප්‍රධාන කොටස් හතරක් යටතේ බෙදලා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. හරි දරුවනේ. අපි දැන් කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව පැහැදිලිව විස්තරාත්මකව අපි තොරතුරු අධ්‍යයනය කරා. ඊළඟට අපි තවදුරටත් මේ කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය හඳුනා ගැනීම සඳහා කළමනාකරණ ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණයෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා ඒ වගේම මූල්‍ය ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණයෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා අපි කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය සංසන්දනයක් කරලා බලමු මේ දෙක අතර තියෙන සමානකම් අසමානකම් මොනවාද කියලා. right ඊළඟට අපි බලමු කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය නිසා සංසන්දනයක් කරලා. right මෙන්න මෙතෙන්දී කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය අපිට විවිධ සාධක ඔස්සේ සංසන්දනය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතෙන්දී මම මුලින්ම කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය සංසන්දනය කරනවා මෙන්න මේ ගිණුම්කරණයට පදනම් වන තොරතුරු පදනම් කරගෙන. එතන කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණයේදී පදනම් වන තොරතුරු ගත්තොත් එහෙම මෙතෙන්දී මූල්‍ය ගිණුම්කරණය මම ඉස්සලා පැහැදිලි කිරීම වලදී කිව්වා ඓතිහාසික තොරතුරු මත තමයි පදනම් වෙන්නේ. මූල්‍ය ගිණුම්කරණය ඓතිහාසික මූල්‍ය තොරතුරු මත තමයි පදනම් වෙලා තියෙන්නේ. කළමනාකරණ ගිණුම්කරණය ගත්තොත් එහෙම කළමනාකරණ ගිණුම්කරණය වෙන්න මේ ඓතිහාසික වර්තමාන අනාගත කියන සෑම තොරතුරු වර්ගයක් මතම වෙන්නේ මේ කළමනාකරණ ගිණුම්කරණය පදනම් වෙලා තියෙන. ඒ කියන්නේ කළමනාකරණ ගිණුම්කරණයේදී සෑම තොරතුරක්ම භාවිතයට ගන්නවා. හැබැයි මූල්‍ය ගිණුම්කරණයේදී භාවිතයට ගන්නේ අතීත තොරතුරු. ඒ කියන්නේ පෙර වර්ෂයක තොරතුරු උපයෝගී කරගෙන තමයි මූල්‍ය ගිණුම්කරණය නියැලෙන්නේ. මූල්‍ය ගිණුම්කරණය යෙදෙන්නේ. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේදී එහෙම නැහැ. කළමනාකරුවන්ට අතීතයේ තොරතුරුත් අවශ්‍යයි තීරණ ගන්න. මේ වර්තමානයේ මේ මොහොතේ තොරතුරුත් අවශ්‍යයි තීරණ ගන්න. අනාගත තොරතුරුත් අවශ්‍යයි තීරණ ගන්න. ඒ වගේම පිරිවැය තොරතුරු, ආදායම් තොරතුරු, සමාජීය තොරතුරු, ව්‍යාපාර කටයුතු වල බලපාන මේ සියලුම තොරතුරු අවශ්‍යයි
කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා. නිසා කළමනාකරණ ගිණුම්කරණයේදී පදනම් වන තොරතුරු ගත්තොත් සියලුම තොරතුරු මත කළමනාකරණ ගිණුම්කරණය පදනම් වෙනවා. right. ඊළඟට බලමු තවත් සාධකයක් අරගෙන ඊළඟට මම ගන්නවා කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය සැසඳීම සඳහා ආශ්‍රිත කාලය. ආශ්‍රිත කාලය කියලා කියන්නේ මේ තොරතුරු සපයන ආශ්‍රිත කාලය. එතකොට තොරතුරු සපයන ආශ්‍රිත කාලය ගත්තොත් මූල්‍ය ගිණුම්කරණය බොහෝ දුරට ගිණුම් වර්ෂයකට සීමා වෙනවා. ගිණුම් වර්ෂයකට වරක් තමයි මූල්‍ය ගිණුම්කරණයේදී තොරතුරු සපයනු ලබන්නේ. කළමනාකරණ ගිණුම්කරණයේදී නිශ්චිත කාලයක් දක්නට ලැබෙන්නේ නැහැ. කළමනාකරණ ගිණුම්කරණයේදී නිශ්චිත කාලයක් දක්නට ලැබෙන්නේ නැහැ. කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත ඕනෑම අවස්ථාවක මේ කළමනාකරණ ගිණුම්කරණයේදී තොරතුරු සැපීමේ හැකියාවක් තියෙනවා. ඒක සතිපතා දෛනිකව වෙන්න පුළුවන්, සතිපතා වෙන්න පුළුවන්, මාසිකව වෙන්න පුළුවන්, අර්ධවාර්ෂිකව වෙන්න පුළුවන්, ත්‍රිමාසිකව වෙන්න පුළුවන්, වාර්ෂිකව වෙන්න පුළුවන්. කළමනාකරුවන්ට කොයි මොහොතේ තොරතුරු ඕනේ, ඒ හැම මොහොතකදීම ඒ අය ඉල්ලන තොරතුරු ඒ අය ඉල්ලන ආකාරයට අපි ලබා දෙන්න ඕන. ඒ නිසා කළමනාකරණ ගිණුම්කරණයට ආශ්‍රිත කාලයක් නැහැ. කළමනාකරණ ගිණුම්කරණයේදී ඔවුන්ට අවශ්‍ය ඕනෑම මොහොතක තොරතුරු ලබා දීමට කළමනාකරණ ගිණුම්කරණය වගකීමෙන් බැඳිලා ඉන්නේ. right. ඊළඟට මම මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය සංසන්දනය කිරීම සඳහා පදනම් කරගන්නේ ඉදිරිපත් කරන වාර්තා. ඉදිරිපත් කරන වාර්තා. ඉතින් මෙන්න මෙතෙන්දී මූල්‍ය ගිණුම්කරණය ඉදිරිපත් කරන වාර්තා ගත්තොත් එහෙම ආදායම් ප්‍රකාශය, මූල්‍ය දත්ත ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ස්කන්ධ වෙනස් වීමේ ප්‍රකාශය, ගිණුම්කරණ ප්‍රතිපත්ති හා සටහන් යන ආදී තමයි ඉදිරිපත් කරන වාර්තා වෙන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් මූල්‍ය ප්‍රකාශන කට්ටලයක සංරචක වෙන්නේ. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේදී එහෙම නිශ්චිත වූ වාර්තා නැහැ. කළමනාකරණ ගිණුම්කරණයේ හිම තොරතුරු ඉදිරිපත් කරන නිශ්චිත වාර්තා අපිට හඳුන්වා දීමේ හැකියාවක් නැහැ. එතෙන්දී කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත විවිධ තීරණ ගැනීම සඳහා අලෙවිකරණ තීරණ වෙන්න පුළුවන්, නිෂ්පාදන තීරණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මූල්‍ය සපයා ගැනීම පිළිබඳ තීරණ වෙන්න පුළුවන්. ඒ වගේ කළමනාකරුවන් තීරණ කරන ලබන ශේෂ්ත්‍රය අනුව, කාරණය අනුව ඊට අදාළ වාර්තා තමයි කළමනාකරණ ගිණුම්කරණයේදී ඔවුන් වෙත අපි sannivedanaya කරනු ලබන්නේ. සපයා දෙනු ලබන්නේ. කළමනාකරණ ගිණුම්කරණ තුලදී. නිසා නිශ්චිත වූ වාර්තා කළමනාකරණ ගිණුම්කරණයේදී දක්න ලැබෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න දරුවෝ. right. ඊළඟට මම කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය සංසන්දනය කිරීම සඳහා මෙන්න මේ අරමුණු කියන සාධකය පදනම් කරගන්නවා. ඒතර අරමුණු කියන සාධකය ගත්තාම කොහොමද කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය අතර මේ අරමුණු කියන සාධකය දක්නට ලැබෙන්නේ. ඒතර අරමුණු ගත්තාම මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ වෙන්නේ ප්‍රධාන වශයෙන් මූල්‍ය ප්‍රතිඵලය හා මූල්‍ය තත්ත්වය මැන බැලීම තමයි මූලික වශයෙන් අරමුණ වෙලා තියෙන්නේ. මූල්‍ය ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණයේ අරමුණ වෙලා තියෙන ආදායම් පාලනය, වැය පාලනය, ලාභදායීත්වය වර්ධනය, මූල්‍ය පාලනය ඇතුළු ව්‍යාපාරයේ සියලුම සම්පත් කාර්යක්ෂමව පාලනය කර ගැනීම තමයි කළමනාකරණ ගිණුම්කරණයේ අරමුණ වෙලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය සංසන්දනය කිරීම සඳහා අපිට භාවිතයට ගන්න පුළුවන් මේ තොරතුරු භාවිතයට ගන්න පාර්ශවයන් කවුද කියන සාධකය. එතකොට මෙතෙන්දී මූල්‍ය ගිණුම්කරණයේදී මූල්‍ය ගිණුම්කරණ තොරතුරු භාවිතයට ගන්න අභ්‍යන්තර හා බාහිර පාර්ශව කියන දෙකොල්ලම මේවා භාවිතයට ගන්නවා. හැබැයි මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු සපයීමේ ප්‍රධාන අරමුණ වෙන්නේ බාහිර පාර්ශවයන්ට තොරතුරු සැපීම කියන එක. නමුත් මේ තොරතුරු අභ්‍යන්තර පාර්ශවය වගේම බාහිර පාර්ශවය භාවිතයට ගනු ලබනවා. හැබැයි කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු භාවිතයට ගන්නේ අභ්‍යන්තර පාර්ශවයේ පමණයි. කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු භාවිතයට ගන්නේ අභ්‍යන්තර පාර්ශවයේ පමණයි. මොකද කළමනාකරණ ගිණුම්කරණය කියලාම අපි කිව්වේ අභ්‍යන්තර පාර්ශවය සඳහා තොරතුරු ලබා දීමට ව්‍යාපාරය තුළ පවත්වාගෙන ගිණුම්කරණය. ඒ නිසා කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු භාවිතයට ගන්නේ අභ්‍යන්තර පාර්ශවය විතරයි. කිසිම හේතුවක් මත කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු බාහිර පාර්ශවයන් වෙත ලබා දෙන්නේ නැහැ. බාහිර පාර්ශවයන්ට ලබා දෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඊළඟට අපි වාර්තා කරන වාර ගණන. වාර්තා කරන තොරතුරු වාර්තා කරන වාර ගණන අනුව අපි මේ කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය පොඩ්ඩක් සංසන්දනය කරලා අපි බලමු. මෙන්න මෙතෙන්දී වාර්තා කරන වාර ගණන අනුව ගත්තොත් එහෙම මූල්‍ය ගිණුම්කරණය බොහෝ දුරට එක් වාරයක් තමයි වාර්තා කරන්නේ. වාර්ෂික පදනමෙන් එක් වාරයක්
තමයි තොරතුරු වාර්තා කිරීම කරන්නේ. වසරකට වඩා තොරතුරු වාර්තා කිරීම කරනවා. හැබැයි කළමනාකරන ගිණුම්කරණය ගත්තාම වාර්තා කරන වාර ගණන අපිට නිශ්චිතව කියන්න බෑ. සීමාවක් නැහැ. මොකද කළමනාකරන ගිණුම්කරණයේදී කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත ඕන වෙලාවට අපි තොරතුරු ලබා දෙන්න බැඳිලා ඉන්නේ කළමනාකරන ගිණුම්කරණයේ. කළමනාකරුවන්ට. හැබැයි මූල්‍ය ගිණුම්කරණයේදී ඒවා විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන නෙමෙයි එතන හැදෙන්නේ. එතෙන්දී පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයක් තමයි තියෙන්නේ. එතකොට එතෙන්දී විශේෂයෙන්ම කියලා අපිට මෙන්න මේ කාලයට වරක් තොරතුරු ඕන කියන හැම තොරතුරු ඉල්ලන්න බෑ මූල්‍ය ගිණුම්කරණයේදී. එතෙන්දී ව්‍යාපාරයේ සපයන ආකාරයට වාර්ෂික පදනමින් තමයි තොරතුරු සැපීම වෙන්නේ. ඒ නිසා එතෙන්දී එක් වාරයක් තමයි වාර්තා කිරීම බොහෝ විට සිදු කරනු ලබන්නේ. right. ඊළඟට අපි පොදුවේ පිළිගත්තු මූලධර්ම භාවිතා කරන ආකාරය මත මේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරන ගිණුම්කරණය තවදුරටත් අපි සංසන්දනය කරලා බැලුවොත් එහෙම පොදුවේ ගන්න නැත්නම් පොදුවේ පිළිගත්තු ගිණුම්කරන මූලධර්ම භාවිතය අතින් ගත්තොත් එහෙම මූල්‍ය ගිණුම්කරණය ඉහළ තැනක ඉන්නවා. මූල්‍ය ගිණුම්කරණය සම්පූර්ණයෙන්ම පොදුවේ භාවිතයට ගන්න දිසරහන් මූලධර්මය, ගිණුම්කරන සංකල්ප, ගිණුම්කරන ප්‍රමිත, ඊළඟට පොදු මූල්‍ය ආකෘති ඒ සියල්ලම භාවිතයට ගන්නවා මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණයේදී. පොදුවේ පිළිගත්තු මූලධර්ම සියල්ලම භාවිතයට ගන්නවා. හැබැයි කළමනාකරන ගිණුම්කරණයේදී පිළිපැදිය යුතු පොදු මූලධර්ම පද්ධතියක් දක්නට ලැබෙන්නේ නැහැ. පොදු මූලධර්ම පද්ධතියක් දක්නට ලැබෙන්නේ නැහැ. එතෙන්දී ව්‍යාපාරයේ කළමනාකරුවන්ගේ දක්ෂතාවය පළපුරුද්ද අත්දැකීම් මත ඔවුන් සකස් කරගත්තු ශිල්පකම ඔස්සේ තමයි මේ තොරතුරු sannivedanaya වෙන්නේ. ඉතින් දර පොදු වේ භාවිතයට ගන්න මූලධර්ම න්‍යායවල දක්නට ලැබෙන්නේ නැහැ කළමනාකරන ගිණුම්කරණය තුල. ඒක කළමනාකරන ගිණුම්කරණයේ මූලික ගිණුම්කරණයේ තියෙන වෙනස්කමක් විදිහට ගන්න පුළුවන් ප්‍රධාන වෙනස්කමක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. right. ඊළඟට අපි මෙන්න මේ නෛතික බැඳීම් පදනම් කරන මේ වාතර පවතින වෙනස්කම් මොනවද කියන අපි සලකා බැලුවොත් එහෙම මෙන්න මෙතෙන්දී මූල්‍ය ගිණුම්කරණයේ නෛතික බැඳීම් වැඩි. සමාගම් පනත, හවුල් ව්‍යාපාර ආඥා පනත, ගිණුම්කරන ප්‍රමිත පනත, බදු පනත් ඒ වගේ මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණයේදී නෛතික බැඳීම් වැඩි. නෛතික අවශ්‍යතා ගොඩක් ඉටු කරන්න ඕනේ මූල්‍ය ගිණුම්කරණයේදී. නමුත් කළමනාකරන ගිණුම්කරණයේදී එහෙම කිසිම නෛතික බැඳීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ව්‍යාපාරයට අවශ්‍ය ආකාරයට එකම තොරතුර වුණත් ඕනෑම අවස්ථාවකදී වාර කීපයකදී වුණත් මේ තොරතුරු sannivedanaya කිරීමේ හැකියාවක් තියෙනවා. ඕන ආකාරයට වෙනස් කර මේ තොරතුරු කළමනාකරුවන් වෙත ලබා දීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ කළමනාකරන ගිණුම්කරණයේදී. හැබැයි මූල්‍ය ගිණුම්කරණයේදී එහෙම කරන්න බෑ. එහෙම කිරීමේ හැකියාවක් නැහැ. හරි අපහසුයි. තොරතුරු නෛතික බැඳීම් මත පදනම්ම තමයි තොරතුරු sannivedanaya වෙන්නේ බොහෝ විට මූල්‍ය ගිණුම්කරණයේදී. දැන් සමාගමක් ගත්තොත් සමාගම් පනතේ තියෙන විධිවිධානයන්ට අනුකූලව තමයි ගිණුම්කරණය යෙදෙන්න ඕන නියැලෙන්න. තොරතුරු sannivedanaya කරන සමාගම් පනතට අනුව. ගිණුම්කරන ප්‍රමිත පනත ගත්තොත් එමේ ගිණුම්කරන ප්‍රමිත පනතේ තියෙන විධිවිධානයන්ට අනුකූලව සියලුම ව්‍යාපාර වෙන මේ මූල්‍ය ගිණුම්කරණය යෙදෙන්න ඕන. ඒ නිසා නෛතික බැඳීම් වැඩි මූල්‍ය ගිණුම්කරණය. right. ඊළඟට අපි මේ ගිණුම්කරණය සංසන්දනය කිරීමක් කරලා බලමු. මේ තොරතුරු භාවිතයට ගන්න පාර්ශවය අනුව. ඒතර මෙතෙන්දී මූල්‍ය ගිණුම්කරණය ගත්තොත් භාවිතයට ගැනීම ගත්තොත් භාවිතයට ගන්නේ මොකක් සඳහාද? නිගමන වලට එළඹීම සහ සැලසුම් සකස් කිරීම සඳහා මේ තොරතුරු භාවිතයට ගන්න. විවිධ නිගමන වලට එළඹීමට සහ සැලසුම් සකස් කිරීමට තමයි මූල්‍ය ගිණුම්කරණ තොරතුරු භාවිතයට ගන්න. කළමනාකරන ගිණුම්කරණයේදී නිගමන සහ සැලසුම් සකස් කිරීමට අමතරව විවිධ පාලන කටයුතු සඳහා සම්පත් පාලන කටයුතු සඳහා මේ තොරතුරු බහුලව භාවිතයට ගන්නවා. කළමනාකරන ගිණුම්කරණ තොරතුරු. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරන ගිණුම්කරණය විධිමත්ව සංසන්දනය කිරීමේ හැකියාවක් තියෙන විවිධ සාධක මුල් කරගෙන. ඒතර එතෙන්දී අපිට කළමනාකරන ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය අතර පවතින වෙනස්කම් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එහෙනම් දරුවනේ මම මේ වීඩියෝ තුලින් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදිහට ව්‍යාපාරයක් ගත්තාම ව්‍යාපාරයක ගිණුම්කරණය හරහා සපයන තොරතුරු වල ස්වභාවය සහ
ඒ තොරතුරු පරිහරණය කරන පාර්ශවයේ ස්වභාවය මත මෙන්න මේ ව්‍යාපාරයක ගිණුම්කරණය ප්‍රභේද වෙන ආකාරය පැහැදිලි කර දීම තමයි මගේ මේ වීඩියෝවේ ප්‍රධාන පරමාර්ථය වුණේ. ඒ නිසා ඔයාලට පැහැදිලි ඇති දැන් මෙන්න මේ ව්‍යාපාරයක් කියන සපයන තොරතුරු වල ස්වභාවය සහ නැත්නම් වෙනස්කම් සහ ඒ තොරතුරු පරිහරණයට ගන්න පාර්ශවයන්ගේ තියෙන වෙනස්කම් මත ගිණුම්කරණය මේ විදිහට කොටස් දෙකකට මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය විදිහට බෙදා දැක්වීමේ හැකියාවක් පවතිනවා.